ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පළමු දෙවන තෙවන ධර්ම සංගායනා පවත්වමින් මේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කොට වදාළ ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ වන ඒ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පොසොන් මාසයයි ලක්වාසී බෞද්ධයන් වන අපට සුවිශේෂී මාසයක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ සදහම් පණිවිඩය අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්බිමට වැඩම කොට වදාළේ මේ පොසොන් මාසයේ පොසොන් පුන් පොහෝ දිනයේයි. මේ ශාසනික දායාදේලත් මේ වාසනාවන්ත මාසයේදී ඔබට මේ ගතවන හෝරාව තුල දිනපතාම මේ වේලාවටම මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන දහම් සාකච්ඡාවකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා මහමෙවුනා වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දීඝනිකායේ සඳහන් වන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව මූලික කරගෙන ඒ සතිපට්ඨානයේ සඳහන් පදයෙන් පදය, පෙළෙන් පෙළ, භාවනාවෙන් භාවනාව විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. මේ සතිපට්ඨාන භාවනාවන් කොයි විදිහටද ප්‍රායෝගිකව පුරුදු කරන්නේ? බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාවෙන් අරමුණු කළේ ශ්‍රාවකයා කොයි විදිහටද මේක පුරුදු කළ යුත්තේ කියන කාරණා සියල්ලක්ම පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් අපට මේ සදහම් කතිකාව තුළ පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපට දායාද කරන්නට යෙදුන ඒ ශාසනික දායාදේ අපේ ජීවිතයට ළඟා කර ගැනීමට බොහෝ උපකාර වන භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සුවිශේෂී දහම් පරයායක් වන ඒ මහා සතිපට්ඨාන සූත්‍රය අසුරු කරගෙන මේ සිදු කරන දහම් කතිකාව ඔබට බොහෝ ඵල ප්‍රයෝජන ගෙන දෙන්නක් වේවි. ඉතින් අද දවසේත් මෙම දහම් කතිකාවත සඳහා සම්බන්ධ වීම සඳහා මේ සදහම් මණ්ඩපයට වැඩම කොට වදාළ ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි පළමු කොට පාද නමස්කාර කොට පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද දවසේ මෙම සදහම් කතිකාවත සඳහා අනුග්‍රහයක දායකත්වයේ ලබා දෙන්නේ ඉතාලියේ පදිංචි කාර්යවසම් ගමගේ චන්ද්‍රානි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතකොට පින්වත්නි, අපි අද මේ සදහම් කතිකාවත ආරම්භක කරන දිනේ ආරම්භක වැඩසටහන අපි මේ වැඩසටහන සඳහා විශේෂ නමක් යොදාගෙන තියෙනවා. ඒ තමයි පිය උරුමය කියන එක. අපිට එච්චර හුරු පුරුදු වචනයකුත් නෙවෙයි. නමුත් අපි බාහිර ලෝකයේදී මේ වචනේ සාමාන්‍යයෙන් අහලා තියෙනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගනිමු. ස්වාමීන් වහන්සේ මේ සදහම් කතිකාවත සඳහා මෙවැනි නමක් යොදාගත්තේ මොකද්ද? මේකේ විශේෂ අර්ථයක් තියෙනවද? විශේෂ හේතුවක් තියෙනවද කියන කාරණේ අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් පළමු කොටම අහලා දැනගනිමු. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ දහම් වැඩසටහනට පිය උරුමය කියන නම පාවිච්චි කරන්න අදහස් කළේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තවන්ට උරුමේ තියෙන තැන හඳුනා ගන්න ඕනේ. දැන් අපි ගත්ත පින්වත්නි, ඔයගොල්ලෝ දන්නවා ඇති ශ්‍රී ලංකාව රටක් හැටියට අපි ගත්තොත් අවුරුදු ගානක් තිස්සේ යම් යම් පරිහානි වලට ලක්ුණේ තමන්ගේ උරුමේ හඳුනාගත්තේ නැති නිසා. එතකොට තමන්ගේ උරුමේ හඳුනාගත්තේ නැතුව වෙනත් පරිබාහිර දෙයක් උරුම කරගන්න ගියාට පස්සේ සිදුවන විනාශය තමයි ලංකාවට උනේ. ඉතින් ඒ වගේ මේ උරුමේ හඳුනා ගැනීම ශ්‍රාවකයන්ට ඉතාම වැදගත් දෙයක්. මේකෙදී ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා හඳුන ගන්න ඕන
භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල Tamanට උරුම වෙච්ච දේ. එතකොට ඒ උරුම වෙච්ච දේ තුල තමයි එයාට සියලුම ශාසනික ප්‍රතිලාභ ඊළඟට සියලුම ශාසනික අර්ථය ඊළඟට සියලුම ශාසනික සාරය අත්පත් කරගන්න තියෙන තමන්ගේ උරුමය තුල ජීවත් වුණොත් විතරයි. ඉතින් ඒ උරුමය කියන එක මොකද්ද කියලා අපි භාග්‍යතුන් වහන්සේගේ වචන වලින් ඉගෙන ගත්තොත් තමයි ඒකේ වටින්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ වදාන්නවා මහණෙනි මං ඔබට මේ ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාන්නවා මහණෙනි එක කැටකුරුල්ලෙක් කැටකුරුල්ලු පවුලක එක කැටකුරුල්ලෙක් දවසක් ආකාශයේ පියාසර කර කර ඉද්දී ගිජලිහිණියක් ඇවිල්ලා වේගෙන් මේ කැටකිරිල්ල වල්ලගත්තා. එතකොට මේ කැටකිරිල්ල අල්ලගත්තට පස්සේ ඒ ගිජලිහිණිය එකපාරට පැමිණලා ඩැහැගත්තා. ඩැහැගත්තාම කැටකිරිල්ල දැනගත්ත දැන් ඉවරයි මම විනාශ වෙනවා කියලා. එතකොට මේ ඇතිවෙච්ච දුකට විලාපෙ තියලා ඒ කැටකිරිල්ල හැඬුවා අනේ අපි තමන්ගේ පියාගේ සතු පියාගේ දායාදේ වෙච්ච පියුරුමේ අපි හිටියනම් මට මේ විපත වෙන්නේ පියුරුමේ දාලා මේ අගෝචර විචේ හැසිරෙන්න ගියේ මම්මයි කාලේ කන්නේ මම්මයි පව්කාර දෙය කරගත්තේ අපිමයි වෙනසුනේ බැරි වෙලාවත් අපි යම් විදියකින් තමන්ගේ පියාසන්තක උරුමේ වාසය කළා නම් මට මේ විපත වෙන්නේ එම්බා ගිජලිහිණි ඔබට මේ මාව අල්ල ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එතකොට මේ ගිජලිහිණියා තමන්ගේ ආනුභාවයෙන් මත් වෙලා කැටකිරිල්ලෙන් ඇහුවා කියනවා කැටකිරිල්ලි මේ හැබැයි උඹටත් තමන්ගේ පියාණන් සතු උරුමයක් තියනවාද කියලා. ඒ කියන්නේ පියාණන්ගේ දායාදයක් හැටියට ලැබිච්ච උරුමයක් තියනවාද කියලා. කිව්වා ඔව් මට තියෙනවා පිය උරුමයක් කියලා. කියාපන් දැන් උඹට මොකක්ද තියෙන පිය උරුමය කියලා. ඊට පස්සේ කියනවා මේ ගිජලිහිණිය මට පියාගෙන් හම්බෙච්ච දෑවැද තමයි දායාදේ තමයි මේ කුඹුරේ සීසෑවන් පස්සේ අපි දන්න ඉස්සර නගුල් වලින් සීසෑවට පස්සේ අර පස් කුට්ටි පෙරලෙනවා උඩට. පස් කුට්ටි පෙරලිලා මේ ලොකු පස් කැට තියෙනවා. මට පියාණන් ලබා දීපු මේ පියාසන්තක උරුමේ. එත පියාගෙන් දායාදයක් හැටියට ලැබෙන ස්ථානය තමයි මේ පස් කැටි කිව්වා. එතන කිව්වා මට රැකවරණේ තියෙන්නේ. අපි පියාණන් අපිට කිව්වා උඹලට රැකවරණේ තියෙන්නේ මෙතන කියලා කිව්වට මම මේ අයිති පිය උරුමේ නැතුව එතනින් එහා ගිහිල්ලා මං හැසිරෙන්න ගියා මට ඒකයි මේ විපත උනේ කියලා. ඊට පස්සේ ගිජලිහිණියා මොකද කළේ? පින්වත්නි ගිජලිහිණියා ඊට පස්සේ කිව්වා මේ කැටකිරිල්ල උඹ හරි ආඩම්බර බහදුරනෝනේ. එහෙමනම් දැන් ඔබ ඵලයන් බලන්න මං අතාරිනවා කිව්වා. මං අතාන ඔබ ඵලයන් බලන්න එහෙනම් මේ පියුරුමෙට. හැබැයි ඔබ මතක තියාගනි ඔබට බේරෙන්න හම්බෙන්නේ නැහැ කිව්වා මගේ. ඊට පස්සේ කැටකිරිල්ල මොකද කරේ? වේගෙන් ඉගිල්ලා ගියා තැරව ගම. ගිහිල්ලා අර කුඹුරේ දැන් අර පස් කැට පෙළත ලොකු පස් කැටයක් තියෙනවා. පස් කැටේ උඩ ගිහිල්ලා අර කැටකිරිල්ල හිටගත්තා. හිටගෙන ගිජලිහිණියට කිව්වා ඒ ගිජලිහිණිය දැන් තී හැකිනම් වරි. දැන් හැකිනම් මාවෙල ඩැහැගනින් කියලා. ගිජලිහිණියට අභියෝග කළා. ඊට පස්සේ ගිජලිහිණියා තමන්ගේ ආනුභාවයෙන් මත්ලා මර පියාපත් දෙක කොහොම ලස්සන සම්බරව හිටගෙන ඊතලේ වගේ ආව මේ ඩැහැගන්න. එතකොට මේ කැටකිරිල්ල තියෙනවා දැන් මාව ඩැහැ ගන්නවා මේක කියලා. එතකොට එක සැනකින් අර පස් කැටේ යටට රිංගුවා. එතන තමයි රැකවරණේ තියෙන්නේ. ඒ යටට රිංගාන් පස්සේ අර ගිජලිහිණියට තමන් ආපු එකේ පාලනය කරගන්න බැරුව ගියා. එහෙම අර පස් කැටේ වැදිලා මේ ගිජලිහිණිය එතන විනාශයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ආන් ඒ වගේ කියනවා. මොකද අහනවා මේ ගිජලිහිණියට ඒක උනේ ගිජලිහිණියට ඒක උනේ තමන්ට එතන අගෝචරයි කියනවා. කැටකිරිල්ලට මොකක්ද අහනවා මේ විපත වුනේ? කැටකිරිල්ල අගෝචර ස්ථානයේ හැසිරෙන්න ගියා. තමන්ට අයිති නැති විශේෂ හැසිරෙන්න ගියා. ඒ අයිති නැති විශේෂ හැසිරෙන්න ගියන් පස්සේ මේ විපත සිද්ධ වෙනවා කියනවා. ඊට පස්සේ ඇවිල්ලා තමන්ගේ පියාසන්තක උරුමයට ආවට පස්සේ යාට එතන රැකවරණේ තියෙනවා. ඒ නිසා ගිජලිහිණියට එතන ගෝචර නැහැ කියනවා. එතෙන්ට ප්‍රවේශ වෙන්න බෑ කියනවා. මහණෙනි ඒ නිසා මේ ශාසනයට ආපු ඔබලා තමන්ගේ පියාසන්තක උරුමය හඳුනගන්න කියනවා. මහන්නේ මේ ශාසනයට ආපු ශ්‍රාවකයාට නැත්තම් භික්ෂුවට පියාසන්තක උරුමය මොකද්ද කියනවා? චත්තාරු සතිපට්ඨාන කියනවා. සතර සතිපට්ඨාන ධර්මයන් කියනවා. මහන්නේ ඒ නිසා මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල ඔබ ජීවත් වෙන්න කියනවා. මේ සතර සති ශාසනයට ආපු ඔබ මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල ජීවත් වෙමින් සතර සතිපට්ඨානයේ වඩමින් සතර සතිපට්ඨානයේ උපදවා ගනිමින් ඒ තුල සැරිසරා යන්න කියනවා. ඉතින් එහාට යන්න එපා කියනවා. ඒක තමයි කියන ඔබට මේ සීමාව. ඔබ ඒ තුල ජීවත් වෙන්න කියනවා. ඒ තුල තමයි කියන ඔබට සැපේ තියෙන්නේ.
ඒ තුල තමයි කියන ඔබට රැකවරණේ තියෙන්නේ. ඒ තුල තමයි කියන ආරක්ෂාව තියෙන්නේ. ඒ තුල තමයි කියන සියලුම සාසනික අර්ථය සපුරා ගන්න තියෙන්නේ. ඒ සතර සතිපට්ඨාන තුල කියන. ඒ නිසා මහන්නේ තස්මාතිය බික්කවේ ගෝචරයේ බික්කවේ චරිත සකේ පෙත්තිකේ විසේ. ඒ නිසා මහණෙනි මේ තමන්ගේ පියාසතු ගෝචර විචේ හැසිරෙන්න කියනවා. එයින් පිටට යන්න එපා කියනවා. ඊට පස්සේ තියෙනවා මහන්නේ මේ භික්ෂුවට තමන්ගේ පියාසන්තක උරුමේ තමයි කරන සතර සතිපට්ඨානෙ. අගෝචර විශේෂ මොකද්ද කියනවා? මේ පංචකාම ගුණ කියනවා. ඇසට දකින්න තියෙන ප්‍රියමනාප රූප දකින්න තියෙනවා. මේ පංචකාම ගුණේ එයාට අගෝචරයි කියනවා. ඊළඟට මිහිරි ශබ්ද, මිහිරි ගඳ සුවඳ රස පහස මේව පංචකාමයේ විස්තර කරනවා. මේක තමයි කියන අගෝචර විශේෂ. ඒ නිසා මහන්නේ මේ සතර සතිපට්ඨානේ තමා සන්තක තමන්ගේ පියාගෙන් දෑවැද්ද හැටියට ලැබෙන පියවුරුමේ හැටියට හඳුනාගෙන වාසය කරන්න. පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ දහම් කතිකාවත සඳහා පියවුරුමේ කියන නම යොදා ගන්න මූලික උනේ පාදක උනේ මොකද්ද කියන කාරණේ. එතකොට පින්වත්නි මේ දහම් කතිකාවත පුරාවටම ඔබට විස්තරාත්මකව ඒ සතර සතිපට්ඨානය පිළිබඳව බොහෝ කරුණු කාරණා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අපි මූලික වශයෙන් දීඝනිකායේ අන්තර්ගත වන මහා සතිපට්ඨාන සූත්‍රය තමයි පාදක කරගන්නේ. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගමු පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේක අලුතෙන් අහන කෙනෙක් ඉන්න පුළුවන්. සතිපට්ඨානෙ පුරුදු කරන්න ආස කෙනෙක් ඉන්න පුළුවන්. දැනටම සතර සතිපට්ඨානෙ පුරුදු කරගන්න මහන්සි ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. අපි සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ප්‍රවේශ වෙන්න කලින් එවැනි සතිපට්ඨානෙ හැබෑවටම පුරුදු කරන්න ආස කෙනෙකුට සතිපට්ඨානෙ පුරුදු කරන්නට නම් මූලික ගුණධර්ම වශයෙන් මූලික අවශ්‍යතාවයන් තියෙනවද නැත්නම් අපිට කෙලින්ම සතිපට්ඨානෙ පුරුදු කරන්න පුළුවන්ද? නමෝ බුද්දාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අත්‍යම පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළා. එතකොට සියලු තථාගතයන් වහන්සේලාගේ හැසිරෙන තැන, පිහිටලා ඉන්න තැන, ශ්‍රාවකයන්ට වර්ණනා කරන තැන තමයි එතකොට පියවුරු මේ කියලා අපිට ගන්න තියෙන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ ශාස්ත්‍රුණාසේ වර්ණනා කරනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් මේ අවබෝධයක් තිබුණ කෙනෙක් අතීතය දකින්නෙත් නැහැ, ඒ වගේම වර්තමානයේ දකින්නෙත් නැහැ, අනාගතය දකින්නෙත් නැහැ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහන පින්වත් සාරිපුත්ත ඔය සීහනාදයක් කළේ ඉතින් ඔබ කොහොමද මේ අතීතේ වැඩ හිටපු තථාගතයන් වහන්සේලාගේ මේ සම්බුදු නුවණ ඔබ දැකලාද කියන්නේ? වර්තමානයේ වැඩ ඉන්න මේ තථාගතයන් වහන්සේගේ සම්බුදු නුවණ අවබෝධය දැකලාද ඔබ මේ කියන්නේ? ඊට පස්සේ අනාගතයේ පහළ වෙන බුදුරජාන් වහන්සේලාගේ සර්වඥතා ඥානෙ දැකලාද විස්තර කරන්නේ? එතකොට කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මට එහෙම හැකියාවක් නැහැ. හැබැයි මම ධර්මානුකූලව තමයි මේ ප්‍රකාශය කළේ කියලා කියනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේගෙන් අහන කොහොමද සාරිපුත්ත ඔබ ධර්මානුකූලව එහෙම හිතුවේ? එතකොට කියනවා භාග්‍යතුන් සියලු බුදුරජාන් වහන්සේලා මේ පංච නීවරණ ධර්මයන් දුරු කරලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා ඒ සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ කළා විද්‍යා විමුක්ති සාක්ෂාත් කළා තමයි වැඩ ඉන්නේ. ඒකයි මම අතීතයේ ආරම්භයත් අනාගතයේ ආරම්භයත් ඒ විදිහට වදාළේ. එතකොට සියලු බුදුරජාණන් වහන්සේලා මේ මාරවිසි ඉක්මවා ගිහින් සතර සතිපට්ඨාන ධර්මී සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨානෙ සම්පූර්ණයෙන් වැඩ වාසය කරමින් තමයි අපිට මේ පියවුරුම දේශනා කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ පියවුරුම ඉන ශ්‍රාවකයාට මේ කියන්නේ වැඩිමනක් ජීවිතේ වැඩිපුර වෙලාවක් සතිපට්ඨාන ඉන්න නම් එයාට ශාස්ත්‍රීය ගෞරවයෙන් යුක්තව සුරකින්න සිල්පද තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුසල සීලේ අර්ථය මොකද්ද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ අවිප්පටිසාරත්තක්. මේ හිතේ විපිලිසර බව නැතිවීම. එතකොට සතිපට්ඨානේ හැසිරෙන ශ්‍රාවකයාට හිතේ සතුටක් තියෙන්න ඕනේ. එතකොට හැම තිස්සෙම තමන්ගේ සිල්පද කිලුට වෙලා කාය දුස්චරිත, වචී දුස්චරිත ආදී තියෙනවා නම් එයාට සතිපට්ඨානේ වඩන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට පේනවා සීලය හතර ආකාරයකට දියුණු කරන්න ඕනේ. උන්වහන්සේ වදාළ පළවෙනි එක තමයි එයා සුරකින්න සිල්පද, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට දැන් මේ ධර්ම සාකච්ඡාව ගිහි පින්වතුන් අහනවා. එතකොට ගිහි පින්වතුන් සාමාන්‍ය එදිනෙදා සතිපට්ඨාන වඩන්න කැමති නම් ඒක නා හොඳට තමන්ගේ සිල්පද පහ පිරිසුදු කරගන්න ඕනේ. ඊට පස්සේ පොයට 8 සිල් ගන්නකොට මේ සිල්පද 8 ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් විදියට ඒක නා උපෝසත සීලේ සුරකින්න ඕනේ. ඊට පස්සේ ගිහි කෙනාට පුළුවන් ආජීවෂ්ටමක සීලය, බ්‍රහ්මචාරී සීලය සහිතව ආජීවෂ්ටමක සීලය සමාදන් වෙන්න. එතකොට මෙල මුදල් පරිහරණය කරන්න නැති දවසක නම් දස සීලය සමාදන් වෙලා
ඒ සීලෙන් දියුණු වෙන්න පුළුවන්. දැන් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් ස්වාමීන් වහන්සේ පුළුවන් සාමණේර දස සීලය. ඒතර වැඩිදුර හික්මෙන්න කැමති නම් සේකියාදී උපසම්පදා වීමටත් කලින්. ඒතර ගොදුරු ගමට යනකොට සංඝයා අතර ඉන්නකොට දන් පැන් පිළිගන්නකොට ආදී තැන්වලදී දහම් කතාව කරනකොට මේ හැම තැනකදීම කුඩා අනු කුඩා සේකියා සිල්පදවලත් හික්මෙන්න පුළුවන්. ඒ උපසම්පදා භික්ෂුවකට නම් 227කකින් යුතු ප්‍රාතිමොක්ඛ සංවර සීලේ කෝටියක් සංවර සීලය කියන්නේ ඒ සීලෙන් හික්මෙනවා. එතකොට සිල්පද රැකිපමණකින් සතිපට්ඨානයට සුදුසුක් වෙන්නේ. ඒතකොට නිතර ඉන්ද්‍රිය দমনයක් නැත්තම් අර සිල්පද සමාදන් වෙච්ච සිල්පද වලට අනුතුරක් තියෙනවා. එතකොට මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ චක්කුණා රූපන් දිස්වා නනිමිත්තක් ගායෝති. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ භික්ෂුව නිමිති ගන්නෙ නැහැ. ඒ සුබ වශයෙන් ඒ නිමිති ගන්නෑ. ඊට පස්සේ මේ නානුභ්‍යංජන ගයි. එතකොට මේ අනුනිමිතිවත් පොඩි නිමිත්තක්වත් හිතට ගන්නෙ නෑ. එහෙම අරගෙන යම් ආකාරයකින් අවිද්‍යාවයි, දෝමනස්සයයි, ඇලීමයි, ආසාවයි, ගැටීමයි කියන මේ කෙලෙස් ලාමක කෙලෙස් වලින් තමන් හිත කෙලෙස් වලින් තෙත් වෙනවා නම් ආන්නේ වගේ අරමුණු ගන්නෑ කියනවා. ඒකට ඒක භාගතුන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය සංවර සීලය. ওই විදිහටම කන ගැනත් සංවරේ පිහිටන්න ඕනේ. නාසය ගැනත් සංවරේ පිහිටන්න ඕනේ. ඊට පස්සේ දිව ගැනත්, කය ගැනත්, මනස ගැනත් කියන මේ ඉන්ද්‍රිය හයේම සංවරේ පිහිටලා හිටියොත් ඒ භික්ෂුවට පුළුවන් ඉන්ද්‍රිය අසංවර නොවීම නිසා හිතේ විපිලිසර බවක් නැතුව සුවසේ සතිපට්ඨාන වඩන්න. ඊට පස්සේ ආයිත් හිතේ කෙලෙස් වැగిරෙන්න පුළුවන් මේ ආජීවී පිරිසිදු නැත්තම්. දැන් භික්ෂුවකට නම් සිවුරක් නිසා, පිණ්ඩපාතේ නිසා, කුටි සෙනසුන් නිසා, බෙහෙත් ගිලම්පස නිසා නොකළ යුතු දේ කරනවා නම් නැතිගුණ පෙන්වීම, ලාමක කතා කිරීම, ඊට පස්සේ නිමිති කියමින් ගෙන්වා ගැනීම ආදී ලාමක දේවල් කරොත් ඒ භික්ෂුවගේ ආජීවී පිරිසිදු නැහැ. දැන් ගිහි කෙනෙක් නම් අධාර්මික වෙලහෙල දාම් කිරීම, අල්ලස් ගැනීම, වංචා දූෂණ කිරීම, මංකොල්ල කෑම, මම් පැහැරීම මේ දේවල් කරනවා නම් එයාගේ ආජීවී පිරිසිදු නැහැ. දැන් ගිහි කෙනෙකුට උනත් තමන්ගේ ජීවිතේ ආත්මාභිමානයක් තියෙන්න ඕනේ. මම සාධාරණව හම්බ කරන කෙනෙක්. මම සාධාරණ උපයලා මමත් මගේ පිරිසත් ධාර්මිකව පෝෂණය කරන කෙනෙක් කියන ආත්ම අභිමානයෙන් යුතු ආජීව පාරිශුද්ධිය ගිහි කෙනාටත් ඕනේ. ඒකම භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුවටත් ඒ ආජීව පාරිශුද්ධිය ඕනේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. එතකොට මේ භික්ෂුවට ධාර්මිකව යම් සිව්පසයක් ලැබුණොත් ඒ සිව්පසයට මත් වෙන්නේ නැතුව ඒ සිව්පසය ප්‍රතිවීක්ෂා කරමින් ඒ භික්ෂුව පාවිච්චි කරනවා. එතකොට ආහාරයක් ගනිද්දී ඒ ආහාරයේ අර්ථය ඒ භික්ෂුව සිහි කරමින් තමයි ගන්නෙ. සිවුරක් පරිහරණය කරද්දී සිවුර පිරවීමේ අර්ථය ඒ භික්ෂුව දන්නවා. ඊට පස්සේ කුටිසෙනසුනක් පරිහරණය කරද්දී ඒකේ අර්ථය ඒ භික්ෂුව දන්නවා. ඊළඟට ගෙලම්පස බෙහෙත් පිළිකරක් පරිහරණය කරද්දී ඒකේ අර්ථය දන්නවා. එතකොට මේ හතර ආකාරයෙන්ම සීලය තුළ ඒ භික්ෂුව යුක්තයි නම් ඒ භික්ෂුවට පුළුවන් සුවසේ සතිපට්ඨාන වඩන්න. දවසක් මේ බාහිය කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි මං හොදකලයි භාවනා කරන්න කැමතියි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා නම් හොඳයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව එහෙනම් ඔබ මේ කුසලයේ මුල පිරිසිදු කරන්න. ඒතර බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ පණවන්නේ කුසලයේ මුල කියලා පින්වත් භික්ෂුව සීලය පිරිසිදු කරන්න. ඒ වගේම දෘෂ්ටිය ඍජු කරගන්න. ඒතකොට සීලයත් පිරිසිදු නම් දෘෂ්ටියත් ඍජු වෙලා නම් තියෙන්නේ ඒ පිරිසිදු සීලේ මත පිහිටලා සීලේ හේතු කරගෙන සතර සතිපට්ඨාන යෙදෙන්න කියලා. එතකොට මේ සිල්පද මුලින්ම පිරිසිදු කර ගැනීම, ඉන්ද්‍රිය দমনී කිරීම, ආජීවී පිරිසිදු කර ගැනීම, සිව්පස්සේ ප්‍රතිවේක්ෂා කරමින් ගැනීම භික්ෂුවට සතිපට්ඨාන යෙදෙන්න ඒක ආශිර්වාදයක්. බුදුරජාණන් වහන්සේ වදාළා සීලේ පිරිසිදුයි නම් පින්වත් භික්ෂුව යම් රැයක් හරි යම් දහවලක් හරි එනවාද ඒ කෙනාට සතර සතිපට්ඨානය කියන කුසලේ වැඩිවීමක්මයි සිද්ධ වෙන්නේ, පිරිහීමක් නම් වෙන්නේ නැහැ කියලා. ඉතින් ওই විදිහට භාගතුන් වහන්සේ වදාළා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කෙනෙක් සතර සතිපට්ඨානය පුරුදු කරන්න කැමති නම් ආසනම් එයා පළමු කොට පුරුදු කරන්න ඕනේ උතුම් සීල්පද. උතුම් සීලයක හික්මින ශ්‍රාවකයාට තමයි සතර සතිපට්ඨානය පුරුදු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළා දෘෂ්ටියත් භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා. දෘෂ්ටිය පිරිසුදු කර ගැනීමත් මේ සතර සතිපට්ඨානය පුරුදු කරගන්න අවශ්‍ය වෙන මූලික අංගයක් කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව අපිට යම් පැහැදිලි කිරීමක් කරොත් කොහොමද දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම සතර සතිපට්ඨානය දියුණු කරන්න උපකාර වෙන්නේ කියන කාරණේ. පින්වත් ස්වාමීන් වහන්සේ ඒකෙදී
බුදුරජාණන් වහන්සේ දේශනාවෙත් වදාලා පස්සේ තව දේශනාවල බුදුරජාණන් වහන්සේ වදාලා එක තැනකදී එක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ඒකත් සතිපට්ඨාන සංයුත්තේ තියෙන්නේ. භාගතුන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා වන්දනා කළා අනේ භාගතුන් වහන්සේ මේ භාගතුන් වහන්සේ මා කිරී අනුකම්පාවෙන් මට අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දීපුදා වාසය කරන්න මේ කෙටියෙන් අවවාදයක් අනුශාසනාවක් කරනසේක කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඒ කාලේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගෙන් අවවාදයක් ඉල්ලා සිටින ওই ක්‍රමයට. අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දීපුදා වාසය කරන්න මට අනුශාසනා කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතට වදාලා මහණෙනි මම මෙච්චර මනාකොට ධර්මයේ දේශනා කළා තියෙද්දිත් මෙහි ඇතැම් මෝග පුරුෂෝ ඊස් පුරුෂෝ ඉන්නවා කියනවා මේ මම පිටිපස්සෙම ලුහු බඳින්න ඕන කියලා මේ හිතන කියලා. ඉතින් මෙච්චර මනාකොට මම ධර්මයේ දේශනා කළා තියෙනවා කියන මා පස්සෙම දැන් ලුහු බඳින්න කියලා හිතාගන්න ඉන්නේ කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ දැන් ඒක බලාපොරොත්තු වෙච්ච උත්තරයක් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ භාගතුන් වහන්සේ මා කිරිය අනුකම්පා කළා භාගතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයක් වදාන්න සීක්ක මම භාගතුන් වහන්සේගේ ධර්මයේ අර්ථය දරගෙන අප්‍රමාදීව දහමට තිබුදා වාසය කරනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර මේ අපේ පිරිනොත් ස්වාමීන් වහන්සේ කියපු කාරණේ වදාලා මේ එහෙමනම් පිරිනොත් භික්ෂුව ඔබ මේ ශාසනය නැත්තම් මේ ධර්මයේ මුල පිරිසුදු කරන්න. ඒ කියන්නේ සීලංච සුවිසුද්ධං හෝති. දිට්ඨිච උජුකා හෝති. සීලයත් පිරිසුදු කරන්න. සීලය ගැන කතා බහ අපි කතා කළා. සතර සංවර සීලය. දිට්ඨිච උජුකා කියලා කියන්නේ එයාගේ ඒක අපි ගත්තොත් එහෙම දැක්ම පිරිසුදු වෙන්න ඕන ධර්මයේ සම්බන්ධයෙන්. දැක්ම පිරිසුදු වෙනවා කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ දැක්ම පිරිසුදු වෙන්න නම් දැන් මේ සතර සතිපට්ඨානය ගත්තොත් මේක අපි කතා කරනවා කාය වේදනා චිත්ත ධම්ම හතරක්. එතකොට මේ එයාට දෘෂ්ටි පිරිසුදු වෙද්දී එයා මේ හතර හඳුන ගන්න දක්ෂයි. මේක කායික ස්වභාවය. මේක වේදනාව නම් වූ ස්වභාවය. මේක චිත්ත ස්වභාවය. මේක ධර්ම ස්වභාවය ධර්ම ස්වභාවය කියලා. ධර්ම ස්වභාවය කියලා එතන අදහස් කරේ මේ ධම්මානුපස්සනාවට අයිති දේවල්. ඉතින් මේ හොඳට යට විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. මේ විග්‍රහය සාමාන්‍ය කෙනෙකුට කරගන්න පුළුවන් වෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්මතාවය වටහා ගැනීම තුර. හේතු ප්‍රත්‍ය ධර්මතාව වටහා ගන්නවා කියන්නේ අර පංච උපාදානස්කන්ධයන් ගැන විග්‍රහය කරගන්න පුළුවන් වෙන්න ඕන. පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම, පංච උපාස්කන්ධයන්ගේ නැතිවීම මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒකෙදි සාමාන්‍යයෙන් ධර්මයේ පුරුදු කරන එක නැතිනම් ඒකට පිට පිට පවතින්නේ මේ සතිපට්ඨානෙම තමයි. ඒ පරිබාහිර එකක් නෙමෙයි. එතකොට දෘෂ්ටිය පිරිසුදු වෙනවා. එයා එතකොට දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය පුතත්ජන සත්‍යය ගත්තොත් මේ ධර්මයට එන්න කලින් මේ සත්‍ය සම්පූර්ණයෙන් මේ මමත්වයක් තුළනේ මේ ජීවිත ගමනේ යන්නේ මම්මගේ කියන හැඟීමත් එක්කනේ. එතකොට දැන් එයා මේ මම්මගේ කියන දේෙන් පරිබාහිරව ධර්මානුකූල විදිහට මේ ජීවිත පැවැත්ම දකින්න ඕනේ මෙතන කොයි වගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඒක තමයි එයා ඒකේ තීරුම් ගන්නෙ. එතකොට එයා තීරුම් ගන්නවා සතර මහා ධාතුගෙන් හටගත් රූපයක් තියෙනවා. ඒක හේතු ප්‍රත්‍ය සහිතවයි තියෙන්නේ. ස්පර්ශයෙන් හට ගන්නා විදීන් තියෙනවා. හේතු ප්‍රත්‍ය සහිතවයි තියෙන්නේ. ඊට පස්සේ ස්පර්ශයෙන් හට ගන්නා සංඥා තියෙනවා. හේතු ප්‍රත්‍ය සහිතවයි තියෙන්නේ. ස්පර්ශයෙන් හට ගන්නා සංස්කාර තියෙනවා. හේතු ප්‍රත්‍ය සහිතවයි තියෙන්නේ. නාම රූපයෙන් හටගත් විඥානය තියෙනවා කියලා. එතකොට මේ හේතු ප්‍රත්‍ය මෙහෙම දකින්නවා. එතකොට එහෙම දකින්න තමයි එයාගේ දෘෂ්ටිය පිරිසුදු වෙන්නේ. දැක්ම පිරිසුදු වෙන්නේ. නමුත් මේ මාර්ගඵල වලට කලින් මේ. එතකොට මේ පැහැදිලි දැක්ම ඇති කරගන්න. අන්න එතකොට එහෙම පැහැදිලි දැක්මකට ආවට පස්සේ යාට තේරුම් ගන්න පුළුවන් මේක කායික ස්වභාවය, මේක වේදනාව නම් වූ ස්වභාවය, මේක චිත්ත ස්වභාවය, මේක ධර්මයන්ගේ ස්වභාවය කියලා. අන්න දෘෂ්ටිය පිරිසුදු වෙනවා. එතකොට ඒකට තමයි ඊටත් කලින් අර පුරුදු කරන්න ඕන සීලය. ඒ සීලය ඒ නිසා තමයි අර දැන් වදාලේ ලස්සන ගාතාව අර දෙවිය ඇවිල්ලා ප්‍රශ්නයක් වුණ අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා පජා මේක අපි දන්නවනේ. ඒකෙදි බුදුරයන් වහන්සේ වදාලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ත්‍රාතා පිනිපකෝ බික්කු සෝවිමං විජිතේ ජටා. එතකොට ආන්න සීලේ පිහිටලා කරන්න ඕන. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. සිතත් ප්‍රඥාවත් ඊට පස්සේ වඩන්න තියෙනවා. එතකොට මේ දෘෂ්ටි පිරිසුදුනාට පස්සම මේක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට පංච උපාදානස්කන්ධය යාට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ හේතු ප්‍රත්‍ය විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට පංච උපාදානස්කන්ධය විග්‍රහ කර ගැනීම ඊළඟට ආයතන ස්වභාවය විග්‍රහ කර ගැනීම ධාතු ස්වභාවය විග්‍රහ කර ගැනීම සතර සතිපට්ඨාන විග්‍රහ කර ගැනීම මේ ඔක්කොම ප්‍රඥා ඉන්ද්‍රියෙන් තමයි මේවා කරලා දෙන්නේ. එතකොට යාගේ නුවණ වැඩි තමයි මේ දෘෂ්ටි පිරිසුදු වෙන්නේ. නමුත් එයාට ඒක කරගන්න වෙන පිහිටක් නැහැ සතිපට්ඨානේ පිහිට කර ගැනීම හැරෙනකොට. ඉතින් සතිපට්ඨානේ පිහිට කරන් තමයි වඩන්නේ. නමුත් මේ සතිපට්ඨානේ එයාට හොඳට වඩන්න පුළුවන් වෙන්නේ දෘෂ්ටි පිරිසුදු වුණාට පස්සේ. අන්න ඒකයි. ඊළඟට අපි අර කලින් කතා කරගත්ත පියවරු මේකේ මේ එකක්කමට කියන්නම තුන ඒකක් දැන් කීවොත් හොඳයි කියලා හිතනවා. මේ බුදුරයන් වහන්සේ එතනදී වදාළනේ මහන්නේ අගෝචරය ඇසිරෙන්න එපා. අගෝචරය හැසිරුණොත් බබා අමාරු යනවා කියනවා.
ඒ කියන්නේ අගෝචරයේ හැසිරිච්ච ගමන් මේ ශාසනයේ භික්ෂුව ගුදුරු කරගන්න මායයට අවස්ථාවක් ලැබෙනවා කියනවා. ඒකයි මේ අගෝචර විශේෂ පංචකාමය කියලා කිව්වේ. ඉතින් ඒ ඔක්කොම ගැන අර පැහැදිලි විග්‍රහය ඇති කර ගැනීම තමයි දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා කියන්නේ. ඉතින් ඒකට හොඳට යාට හේතු ප්‍රත්‍ය කියන එක විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. විග්‍රහ කරගත්තන් පස්සේ යා දැන් දකින්නේ තවදුරටත් සතර මහා ධාතුන් හැටගත් රූපේ. ස්පර්ශයෙන් හැටගත් විඳින්. සංඥා සංස්කාර විඥාන. එහෙම එකක් යා දකින්නේ. පරමාර්ථ ධර්මය. පින්න ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරලා දුන්නා අපට. එහෙනම් සතර සතිපට්ඨානෙ දියුණු කරන්න කැමති ශ්‍රාවකෙක් මූලිකව දියුණු කරන්න ඕන ගුණධර්ම දෙකක් තමයි සීලයත් දෘෂ්ටියත් කියන්නේ. දැන් බලන්න කොච්චර වාසනාවක්ද කියලා පින්වත්නි ලෝකේ පුරාම දැන් මේ මයින්ඩ්ෆුල්නස් කිය මේ සිහිය දියුණු කළ යුතු අංගයක් විදිහට මිනිස්සු කතා බහ කරනවා. හැබැයි ඒ බොහෝ දිනාට මේකට මූලික අවශ්‍යතාවයක් විදිහට සීලය කියන ගුණය තියෙනවා. මූලික අවශ්‍යතාවයක් විදිහට දෘෂ්ටිය කියන ගුණය තියෙනවා කියලා ඒගොල්ලෝ අහලා දැකලා නැහැ. ඒකට හේතුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදෙන මේ ශ්‍රී සද්ධර්මයේ ඒගොල්ලොන්ට නොඇසෙන නිසා අද සිහිය පිහිටුවා ගැනීම ගැන මේ බුදුරජාණන්සේගේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි. නොයෙක් මනෝවිද්‍යාඥයින්, නොයෙක් ආගම්වල අය, නොයෙක් දේශකයන් පවා කතා බහ කරන මේක පුරුදු කළ යුතු එකක් කියලා. හැබැයි ඒ අයට පරිපූර්ණ දැනුමක් මේ සම්බන්ධයෙන් නැහැ. නමුත් අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ සූත්‍ර දේශනා 100 ගණනක, දහස් ගණනක සර්ව සම්පූර්ණ විදිහට පරිපූර්ණ දැනුමක් අපට සතර සතිපට්ඨානය පිළිබඳව දැනගන්න වාසනාව, ඉගෙන ගන්න වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මෙම සදහම් කතිකාවත මගින් මහා සතිපට්ඨාන සූත්‍රය විස්තරාත්මකව පැහැදිලි කරගන්නවා. ඉතින් දැන් අපි මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ප්‍රවේශ වීමට අපි පළමු කොට පින්න ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගමු. පින්න ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන මූලික නිදහන කතාවක් තියෙනවා. මේක කොහේ ඉඳන්ද කොයි විදිහටද මේ දේශනාව ආරම්භ කරේ කියලා. ඉතින් දේශනාවට ප්‍රවේශයක් විදිහට පින්න ස්වාමීන් වහන්සේට අපට පැහැදිලි කරලා දෙන්න මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ නිදහන කතාව මොකක්ද කියන කාරණය. ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ බුදුරජාණන් වහන්සේ සාපාන්නේ උදකලාවේ ධර්මචාරිකාවේ වඩින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග තමයි චාරිකාවේ වඩින්නේ. ඉතින් මේ භික්ෂු සංඝයා සමග චාරිකාවේ වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ මේ කුරු කියන ජනපදයේ කම්මාස ධම්ම කියන නියම් ගමේ තමයි එකල වැඩ හිටියේ. දැන් අද වර්තමානයේ දිල්ලි නගරේ. දැන් අද වර්තමානයේ කෙනෙක් දිල්ලි වලට ගියොත් ඒ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාව කරපු තැන ඒ කෙනාට දකින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතව දාලේ. ඒ වෙලාවේ පින්වතුන් වහන්සේ කියලා භික්ෂු සංඝයා භාගතුන් වහන්සේට කන් යොමු කළා. ඉතින් ඒ වෙලාවේ තමයි මේ පරම ගම්බීර සතිපට්ඨාන ධර්මයේ භාගතුන් වහන්සේ වදාළේ. දැන් පින්වත්නි අපි හැම සූත්‍රයක්ම සජ්ජායනා කරද්දී පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඒවම් මේ සුතං කියලා තමයි පටන් ගන්නෙ. එතකොට මේ ඒවම් මේ සුතං කියන වචනය මේ ආනන්ද මහරහතන් වහන්සේ තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කස්සපයන් වහන්සේට මුලින්ම දේශනා කරන්නේ. මොකද මේ ධර්ම විනිශ්චයකාරයන් වහන්සේ විදියට මහා කස්සපයන් වහන්සේ වැඩ ඉඳලා ආනන්ද මහරහතන් වහන්සේගෙන් අහනවා පින්වත් ආනන්දයන් වහන්සේ අපගේ භාගතුන් වහන්සේ සතිපට්ඨාන ධර්මයේ කොහෙදද දේශනා කළේ? එතකොට තමයි මේ භාගතුන් වහන්සේ මේ විදියට දේශනා කළා මම මේ විදියට අහලා තියෙනවා කියලා. උන්වහන්සේ ඒවා මේ සුතං කියලා එතනින් පටන් අරගෙන ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ කුරු ජනපදේ කම්මාස ධම්ම කියන නියම් ගමේ වැඩ ඉන්න කාලේ දේශනා කළේ කියලා. ස්වාමීන් වහන්සේ මේ කුරු ජනපදේ මේ භාගතුන් වහන්සේ වැඩ වාසය කරපු සිව්වණක් පිරිසේ මේ විශේෂයක් දැකලා තියෙනවා. ඒ පිරිසේ මේ සිහියෙන් අග්‍ර බවක්, අනිත් අයට වඩා මේ කායිකව නිරෝගී බවක්, ඒ මිනිසුන්ගේ තිබිච්ච මේ ස්වයංපෝෂිත බවක් භාගතුන් වහන්සේ දැකලා තියෙනවා. බොහෝ විට භාගතුන් වහන්සේ ගොඩාක් ගැඹුරු සූත්‍ර දේශනා. දැන් මේ සතිපට්ඨාන සූත්‍ර ධර්මයේ විතරක් නෙවෙයි මහා නිදාන සූත්‍රය, ඒ වගේ මාගන්ධිය සූත්‍රය, සාලේයක සූත්‍රය ආදී ගැඹුරු සූත්‍ර ධර්මයන් මේ කුරු රට, මේ දිල්ලි නගරේ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේදී දේශනා කළා තියෙනවා. ඉතින් මේ පරම ගම්බීර සතිපට්ඨාන ධර්මයත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ කම්මාස ධම්ම කියන නියම් ගමේදී තමයි දේශනා කළේ.
එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරන්නට ඔන්න ආරම්භ කළා. ඒ මහා නුවණැති භික්ෂු සංඝයා වහන්සේලා කන් යොමාගෙන ධර්ම අවබෝධයට ආසාවෙන් මේ දේශනාව අසා සිටියා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ ආදී වශයෙන් ඒකාන්ත කොට සපත කරලා කියන ප්‍රකාශයක් මේ දේශනාවේ තියෙනවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ අවසානයේටත් භාග්‍යතුන් වහන්සේ දැන් මේ දේශනාව ආරම්භ කරන්නේ මේ ප්‍රකාශයෙන්. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අවසන් කරන්නේ මේ ප්‍රකාශයෙන්. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සපත කරලා කියන ප්‍රකාශයක් තියෙනවා මේ දේශනාවේ. එතකොට මේ දේශනාව පුරාවටම දිවෙන මේ දේශනාව පුරාවටම ඉගැන්වෙන සියලු භාවනාවන් වලින් සියලු නිවන් මාර්ගයට අදාළ වෙන අංගයන්ගේ තිබෙන මූලික හරය මේ පළවෙනි ඡේදයෙන් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. පින්න ස්වාමීන් වහන්සේ අපට මේ පළවෙනි ඡේදයේ ඒකායනෝ අයම් භික්කවේ ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළ දහම් පරයය අපට පැහැදිලි කරලා දෙන්නකෝ. ඔව් පින්වත්නි මේක ඊටාම වැදගත්. අපි ගත්තොත් දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාළිය ගත්තොත් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. එතකොට ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන්නේ මේ ඒ කියන්නේ මහණෙනි අයන් කිව්වේ මේ ඒකායනෝ මග්ගෝ මේ ඒකායන මාර්ගය කියනවා. ඒ කියන්නේ මේ එකම එක මාර්ගය කියලා. අපි දන්නවා ධම්මපදෙත් මේක තියෙනවානේ. ධම්මපදයේ තියෙනවා මට මතක හැටියට ඒකෝව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. අන්න බලන්න කොච්චර ලස්සනද ඒක. එතකොට මේ මහණෙනි මේ ඒකායන මාර්ගය කියනවා කුමකටද මේ ඒකායන මාර්ගයේ සත්තානම් විසුද්ධිය. සත්වයන්ගේ පිරිසුදුභාවය පිණිස. දැන් සාමාන්‍යයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් මේ සත්වයෝ දුකටපත් වෙන්නේ. දැන් සත්වයෝ දුක් විඳින්නේ සත්වයන්ගේ කිලිටි වීම මත. දැන් බුද්ධ දේශනාවේ තියෙන කොච්චරත් එක මේ මහණෙනි චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිසanti. චිත්ත වෝදානා සත්තා විසුද්ධಂತಿ. මහන්නේ මේ සිත කිලිටු වීමෙන් තමයි කියනවා සත්වයෝ කිලිටු වෙලා යන්නේ. හිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙනවා කියලා. ඉතින් මේකෙදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ පිරිසුදුභාවය පිණිස. එතකොට මොකද මේ සත්වයා අපිරිසුදු වීම මත තමයි දිගින් දිගටම සම්පූර්ණ මේ සංසාර ගමනක මේ සත්වයා දුකින් දුකටපත් වෙවි යන්නේ. ඉපදෙමින් මැරෙමින්. එතකොට මේ ඒ අපිරිසුදු බව තුල මේ මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම සත්‍යය පරිපූර්ණ පාරිශුද්ධත්වයටපත් කරනවා. ඒකයි. දැන් බලන්න කර චත්තමානවට කියලා දීපු මේ ගාතාවෙත් තියෙනවනේ. යත්තච දින්න මහප්පලමාහු චතුසු සුචීසු පුරුෂයෝගයසු. පාරිශුද්ධත්වයටපත් වෙච්ච පුරුෂයෝගල හතරක් ඉන්නවා කියනවා. ඉතින් මේ පාරිශුද්ධත්වය කරා ගෙනියන මාර්ගය ඒකායන මාර්ගය තමයි මේ සතිපට්ඨානෙ. ඒ නිසා තමයි මේ ඉස්සල්ලාම මේකී ශ්‍රාවකයව උනන්දු කරනවා අනුසස් දක්වලා. දැන් අපි ගත්තොත් පින්වත් ඔයගොල්ලෝ දන්නද ඔයගොල්ලෝ දරුවෝ ඉන්නවනේ. චූටි ළමයෙකුට කෑම කවන්න තමලා කොච්චර ඒකේ අනුසස් කියනද. පුතා ඔයා මේක කන්න මේක කෑවොත් ඔයා ඉක්මනට ලොකු වෙනවා. ඊළඟට ඔයා ලස්සන වෙනවා. ඔයාට ඉක්මනට ඉස්කෝලේ යන්න පුළුවන්. මෙහෙම කියනවනේ. ඉතින් මේ වගේ මේ අනුසස් දැක්විල්ල ඕනම දෙයක තියෙන එකක් යමකට උනන්දු කිරීමේදී. බුදුරජාණන් වහන්සේත් මේ ශ්‍රාවකයාට අනුසස් දක්වනවා. සත්තානම් විසුද්ධිය. සත්‍යයන්ගේ පිරිසුදුභාවය පිණිස. ඊළඟට ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිද්දවානං සමතික්කමාය කියලා කියන්නේ මිනිස්සු මේ සත්‍යය තුල හට ගන්නා නොයේ කරදර විපත් නිසා ශෝක පරිදේව. එතකොට මේ ශෝක හැඬීම් වැළපීම් ඉක්මවා යාම පිණිස. ඊළඟට දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා කියන්නේ දුක් දුම්නස් සංසිඳීම නැත්නම් දුක් දුම්නස් දුරු කිරීම පිණිස. දුක් දුම්නස් වල නිරුද්ධ වීම පිණිස. ඥායස්ස අධිගමාය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඥානය සාක්ෂාත් කිරීම නැත්නම් ලැබීම පිණිස. අධිගම කියන්නේ ලබනවා. ලැබීම පිණිස නැත්නම් අවබෝධ කරනවා. අධිගමාය නිබ්බානස සත්‍ය ක්‍රියාව නිවන සාක්ෂාත් කිරීම පිණිස. එතකොට දැන් මුළු ජීවිතේම අතහැරලා අපි ගත්තොත් මේ බුද්ධ කාලයේ ශ්‍රාවකයා ගෙවල් දොරවල් අතහැරලා ඥාති මිත්‍රාදීන් අතහැරලා ඊළඟට ධන දාන්නේ අතහැරලා භවභෝග සම්පත් අතහැරලා මේ එන්නේ ශ්‍රාවකයා අපි ජරා මරණ වලින් පීඩාවට පත් වෙන අපි කවදාද මේකෙන් නිදහස් වෙන්නේ අපිට මේ දුකින් නිදහස් වීමත් වෙනවා කොච්චර හොඳද කියලා මෙහෙමනේ. එතකොට බුදුරයන් වහන්සේ මේ ශ්‍රාවකයාට මේ වචන ටික අහුවට කීවට පස්සේ එයාගේ මේ බලාපොරොත්තු තමයි එතන තියෙන්නේ. එතකොට ඒක අහපු ගමන් ශ්‍රාවකයා ප්‍රබෝධමත් වෙලා ඒක පාට වෙනවා. අනේ අපිට පිරිසුදු වෙන්න මාර්ගයක්. අපේ තියෙන ශෝක පරිදේව දුරු කරන මාර්ගයක්. නැත්නම් ශෝක පරිදේව ඉක්මවා යන මාර්ගයක් මේ වදාරන්නේ. ඊළඟට දුක් දුම්නස් දුරු කිරීම පිණිස පවතින මාර්ගයක් වදාරනවා.
චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙන එක. නිබ්බාන සත්‍ය ක්‍රියා නිවන සාක්ෂාත් කිරීම නිසා මේ ඒකායන මාර්ගයේ වදාරන්නේ කිව්වම සම්පූර්ණ මේ ශ්‍රාවකයන්ට ඒ අනුසස් එක්කම ශ්‍රාවකයා සතුටු වෙලා ප්‍රමුදිත වෙලා සම්පූර්ණ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට මේ උද්‍යෝගී වෙනවා. ඒක කියනවා මේ අනුසස් දක්වන්නේ. මේ අනුසස් දැක්විලා හරි වටිනවා. සෑම ශ්‍රාවකයෙකුට මේ කුසල් වඩද්දි මේ අනුසස් සිහි කිරිල්ල උපකාර වෙන දෙයක්. ඉතින් මේ අනුසස් සිහි කිරීම තමයි භාග්‍යතුන් වහන්සේ ඉස්සල්ලාම මේ දේශනාවේදී ශ්‍රාවකයාට වදාරන්නේ මෙන්න මේ අනුසස් මහණෙනි තියෙනවා. නිවන සාක්ෂාත් කිරීමෙන් ඒක කෙලවර වෙනවා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනා විලාසය, දේශනා කෞශල්‍ය මොනතරම් ලස්සනද, මොනතරම් විශ්මිතද, මොනතරම් අලංකාරද. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්න කලින් ශ්‍රාවකයන්ට මේ විදිහට මේ දේශනාවේ ආනිසංස, මේ දේශනාවේ තියෙන ගාම්භීර බව දේශනා කොට වදාලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දකින්න ලැබෙන මේ දේශනාවේ මූලික විස්තරය විස්තරාත්මකව දේශනා කරන්නට කලින් ඒක භාග්‍යතුන් වහන්සේගේ තියෙන දේශනා කෞශල්‍යයක්. භාග්‍යතුන් වහන්සේ මූලික විස්තරයක් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී යදිදං චත්තාරෝ සතිපට්ඨාන ආදී වශයෙන් මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවට තවත් ප්‍රවේශයක් ගන්නවා සතර සතිපට්ඨානය පැහැදිලි කිරීම පිළිබඳව. පින්න ස්වාමීන් වහන්සේ අපිට මේ මූලික විස්තරය පැහැදිලි කරලා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා වේ ධර්මයේ කුළගන්වලා ඊට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් ඒ දහම් කොටස් එක එක ශ්‍රාවකයාට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ. මොකක්ද මේ සතර සතිපට්ඨාන ධර්මය? කායේ කායානුපස්සී විහෙරති. ශ්‍රාවකයා කායේ කයානු බලමින් වාසය කරනවා. කුමන කයක් ගැනද එතකොට කය ගැන අනු බලමින් වාසය කරන්න තියෙන්නේ? පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කය ගැන නොයෙක් විස්තර විභාග අපිට දේශනා කරලා තියෙනවා. උනාස එක තැනක විස්තර කරනවා කුම්භූපමං කාය මිමං විදත්වා. මේ කය කියන එක වහා බිඳියන එකක් නිසා මේක වාජනයකට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. එතකොට නොයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ අර්ථ විස්තර කරනවා. එක තැනක විස්තර කරනවා වම්මිකෝ මේ ශරීරයේ තුඹසක් වගේ. මේ ශරීර අභ්‍යන්තරයේත් නොයෙක් සත්තුන් වාසය කරනවා. මේ ශරීර බාහිරයේත් ඇසුරු කරගෙන යම් යම් සත්වයෝ වාසය කරන නිසා මේක තුඹසකට භාග්‍යතුන් වහන්සේ මේ ශරීරය උපමා කරනවා. ඊට පස්සේ ශරීරයක් නැති විඥාණය මේ ශරීරය කියන ගුහාව ඇසුරු කරගෙන ඉන්න නිසා මේ ශරීරයට ගුහාව කියලාත් භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන මේ ශරීරය නගරයක් කියලා. දැන් නගරයකට අපි කැමති අය විතරක් නෙමෙයි ඇතුළු වෙන්නේ. සමහරවිට හොර සතුරුත් වෙනවා අපි දන්නේම නැතුව. ඒ වගේ මේ ශරීරය ඇතුලේ ප්‍රියමනාප ප්‍රියදේත් අප්‍රියමනාප දේ දෙකම මේ ශරීරය මුල් කරගෙන හටගන්න නිසා මේ ශරීරයට භාග්‍යතුන් වහන්සේ වදාලා නගරය කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේක මේ ඒ කියන්නේ පිළිකුල්ලු ගඳ ගහන දේන් පුරවලා තියෙන නිසා ඒ මුල් කරගෙන මේක භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා ගඩුවක් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ශරීරයේ සර්පයෝ 4 දෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙක් ඉන්නවා ජීවිතුකාමෝ. එයා ජීවත් වෙන්න ආසා. අමරිතුකාමෝ මැරෙන්න කැමති නැහැ. ඒ වගේම සුඛකාමා. එයා සැපයට කැමති. දුක්ඛ පටික්කුලා. දුක පිළිකුල් කරනවා. ඉතින් එහෙම කෙනෙකුට මිනිසෙක් ඇවිල්ලා සර්පයෝ 4 දෙනෙක් දෙනවා. මේ සර්පයෝ 4 දෙනා වෙලාවට නාවන්න ඕනේ. වෙලාවට කවන්න ඕනේ. වෙලාවට නිදි කරවන්න ඕනේ. සාතු සප්පයන් ඔක්කොම කරන්න ඕනේ. හැබැයි පුරුෂය මේ සර්පයන්ට කිසි අනග්ගුණ නැහැ. කිසි කෙලෙහි ගුණයක් නැහැ. මෙවෝ කිපිලා ඕන වෙලාවක දෂ්ට කරන්න පුළුවන්. එහෙම දෂ්ට කළොත් එහෙම එක්ක ඔබ මැරේවි. එහෙම නැත්තම් මාරාන්තික දුකකටපත් වේවි. ඉතින් නමුත් අර පුද්ගලයාට කරන්න දෙයක් නැහැ. දැන් මේකට අහු වෙලා ඉන්නවා වගේ. ඒකට භාග්‍යතුන් වහන්සේ වදාළේ අපි මේ සතර මහා ධාතුන්ගත ශරීරයක් අපිට ලැබිලා තියෙනවා. ඒකට සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දේ නිසා මේකට භාග්‍යතුන් වහන්සේ කය කියලා පනවලා තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පනවනවා මේකට මේ රූපේ කියලා. රූපපතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසිලා වෙනසිලා යන නිසා මේකට මේ රූපේ කියලාත් භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ කයට අර්ථ විග්‍රහ කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔන්න ඔය ස්වභාවයන්ගෙන් යුතු පිළිකුල් ස්වභාවයන්ගෙන් යුතු සතර මහා ධාතුන්ගෙන් හටගත් මෙන්න මේ ශරීරයේ ගැන ඔහු කයෙහි කයානු බලමින් වාසය කරන්න ඕනේ. ඒකට නොයෙක් වශයෙන් ඉරියව් වශයෙන් මේ හුස්ම රැල්ලට සිහිය පිහිටවන වශයෙන් සිහි නුවණ වශයෙන් අසුබ වශයෙන් ධාතු වශයෙන් මේ නොයෙක් ආකාරයෙන් ඒ කෙනා මේ කය ගැන
කය අනුව බලමින් වාසය කරන්න ඕනේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාරනවා ආතාපි සම්පජානෝ සතිමා. කොහොමද කයේ කය අනුව බලමින් වාසය කරන්නේ? ඒ භික්ෂුවට තියෙන්න ඕනේ කෙලෙස් තවන වීරියක්. ඊළඟට සම්පජානෝ කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණක් තියෙන්න ඕනේ. ඊළඟට මනා සිහි නුවණක් සතිමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විනය්‍ය ලෝකේ අභිඤ්ඤා දෝමනසං. ඒ කෙනාට තියෙන්න ඕනේ මේ ඇස කන නාසය දිවකය මනසින් බාහිර ලෝකෙට සම්බන්ධ වෙලා ඒ දකින අහන ලෝකෙට ඇලි ඇලි යන ආසාවත් ඒ දකින අහන ලෝකෙට ගැටි ගැටි යන දොම්නසත් දුරු කරලා ඒ කෙනාට වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව කය අනුව බලමින් වාසය කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා දේශනා කළා. පින්න ස්වාමීන් වහන්සේ එතන අපිට පැහැදිලි කරපු අපිට නොතේරෙන තව වචන ටිකක් එතන තියෙන අපිට හුරු පුරුදු නැති. ඒ වගේ මේ වචන ටික නැවත නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ටිකක් තමයි මේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන කාරණේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මිතින් ඉදිරියට යන්න නම් මේ වචන ගැන මේ වගේ භාග්‍යතුන් වහන්සේ මොකද අදහස් කරේ කියන දේ පිළිබඳව අපි නිර්වුල් වැටහීමක් එක්ක ඉදිරියට ගියොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා පින්නසන්ස අපිට පැහැදිලි කරලා දෙනවාද මේ ආතාපි කියන වචනේ ගොඩාක් බුද්ධ දේශනාවල සඳහන් වෙන වචනයක්, හරිම වටිනා වචනයක්. මේක නිවන් මාර්ගට උපකාර වන දෙයක්. මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ ආතාපි කියන මේ pāli වචනය? ඒකේ සිංහල අර්ථය කොහොමද අපිට දකින්න තියෙන පින්න ස්වාමීන් වහන්සේ? ඔව් මේ පින්වත්නි ආතාපි කියන එක මෙතන පාවිච්චි වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුව සතර සතිපට්ඨානේ වාසය කරන්න නම් එයාට ඒකට කෙලෙසුන්ට විරුද්ධව කෙලෙස් මැඩලෙමින් සතිපට්ඨානට සිහිය යොමු කරන්න ගන්න එයා කෙලෙස් තවන වීරිය. ඒකට නියම වචනේ කෙලෙස් තවන වීරිය. ඒ කියන්නේ කෙලෙසුන්ට අවස්ථාවක් දෙන්නේ නැතුව ඒක යටපත් කරගෙන තමයි මේ සතිපට්ඨානයට එයා සිහිය යොමු කරන්නේ. මේ කියන්නේ පින්නසාන සතර සම්‍යක්ප්‍රධාන වීරියද? ඔව් දැන් මේක භාගතුන් වහන්සේ සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාවේදී බුදුරයන් වහන්සේ ඒ තැන්වලදී එකම ධර්ම ස්වභාවයේ වුණත් භාගතුන් වහන්සේ নানা පරයයන් විග්‍රහ කරනවා. ඒ එක හොත තැනක් තමයි දැන් මෙතන කාය අනුපස්සී විහෙරති කියලා දේශනා කරන්නේ. ඒතර බුදුරයන් වහන්සේ මෙතන කාය අනුපස්සී විහෙරති කියලා කියන්නේ දැන් අපි ගත්තොත් පංච උපාදානස්කන්ධයේදී බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒතර මෙතනදී දේශනා කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා. එතකොට එතන යම් දැන් පංච උපාස්කන්ධයේදී යන රූප උපාදානස්කන්ධය කියලා යමක් වදාලාද මෙතන කායानुපස්සනාවේදී ඒ රූපේ ගැනමයි අදහස් කරන්නේ. ඒ වගේ මෙතන ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. මේ ආතාපි කියන එකෙන් වීරිය ඉන්ද්‍රිය සංග්‍රහ වුණා කියනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය සංග්‍රහ වෙනවා කියනවා. එතකොට වීරිය බලය හැටියට නෙත් මේවා. එතකොට මේ කෙලෙස් තවන වීරිය පදනම් කර ගන්න ඕනේ. හැබැයි ඊට පස්සේ තවදුරටත් මේ සතිපට්ඨානේ වඩද්දී දැන් සතර සතිපට්ඨාන වඩද්දී සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිරිපුන් වෙනවා කියනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය පිරිපුන් වෙන්නේ සතර ඊර්තිපාද පිරිපුන්. තවදුරටත් ඒවා ඊට පස්සේ වැඩෙන්න ගන්නවා. එතකොට මෙතනදී ආර කියන විදිහට කෙලෙස් තවන. ඒ කියන්නේ කෙලෙසුන්ට අවස්ථාවක් නොදෙලා දෙන්නේ නැතුව කෙලෙස් මැඩලෙමින් තමයි මේක කරන්න තියෙන්නේ. මොකද දැන් අර සාංශාරික ආපු රටාව තුල අපිට සම්පූර්ණයෙන් අපේ කෙලෙස් තමයි පුරුදු කරලා තියෙන්නේ. එතකොට දැන් මේ ශාසනයට ආවට කියලා එයාගේ අර පරණ කෙලෙස් රටාව එකපාරට නැති වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ප්‍රියමනාප රූපෙට හිත ඇදලා යන එක. දැන් අපි ගත්තොත් ගෙදර දුරේ කාලා බීලා සතුටින් විනෝද වෙලා අපි ගත්තොත් සින්දු කියලා පාටි දාලා එහෙම හිටපු කෙනෙක් නෙමේ ශාසනයට එන්නේ. එයා ආවට එයාගේ පරණ මානසික රටාව වෙනස් වෙලා නැහැ. දැන් එයාගේ හිත හැම වෙලෙම දුවන්නේ අර පරණ රටාවට. ඒක මැඩල්ලා එයා වීරියක් ගන්න ඕනේ. ඒකට විරුද්ධව. ඒකයි. ඒකට ඒකට කියනවා කෙලෙස් තවන වීරිය කියලා. අන්න ඒකයි. ඒ ආතාපි කියන වචනේ ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා. තව දැන් අපි ගත්තොත් ගොඩක් දේශනාවල තියෙනවානේ. ආතාපි පහිතත්තු විහරන්තු. අන්න කෙලෙස් තවන වීරියෙන් තු දහමට පහිතාත් කියන්නේ මේ තමා කියන එක අතහැරලා ධර්මයේ වෙනුවෙන්ම ජීවිතේ පූජා කළා. පහිතත් කියන්නේ ඒකයි. ආතාපි පහිතත්තු විහරන්තු කියලා. ඒ නිසා ධර්මයේ උදෙසා ජීවිතේ පූජා කළා. සාතුන් වහන්සේ උදෙසා ජීවිතේ පූජා කළා. තමයි ඒක කරන්නේ. ඉතින් ඒ නිසා මෙතන ආතාපි කියලා ගන්නේ කෙලෙස් තවන වීරිය. ඒකයි. එතකොට පින්න ස්වාමීන් වහන්සේ අපි සතර සතිපට්ඨානෙ පුරුදු කරන්නම් මූලිකව කලින් පුරුදු කරන්න ඕන ගුණයන් විදිහට සීලය දෘෂ්ටියක් ගැන ඉගෙන ගත්තා. දැන් සතර සතිපට්ඨානෙ වඩන කෙනා ඒ තැන්වල පුරුදු කරන්න ඕන ගුණ ධර්මත් බුදුරජාණන්සේ වදාරනවා. ඊළඟට මේ දේශනාවේ දහම් පරිච්ඡේදය තුල භාග්‍යතුන් වහන්සේ සම්පජානෝ කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා.
එතකොට මේ සම්පජානෝ කියලා භාග්‍යතුන් වහන්සේ මේ pāli වචනෙන් මොකක්ද අර්ථ ගැන්වුවේ කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද පින්වත් ස්වාමීන් වහන්සේ? පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්පජාන කියලා දේශනා කළේ කෙලසුන් ප්‍රහාණය කරන නුවණ. එතකොට සරලවම අපි ගත්තොත් එතකොට ශ්‍රාවකයාට නිරන්තරයෙන් කයේ කයානු බලමින් වාසය කරද්දී ඒ කෙනාට නිතර තියෙන්න ඕන එකක් තමයි තමන්ගේ ජීවිතයේ සම්බන්ධ වෙන විදිහ දකින්න පුළුවන් කමක්. දැන් මේකට අපිට හොඳම උදාහරණය තමයි කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේදී ආතාපී කියන වචනේ හැටියට පනවන්නේ මේ සතර සම්‍යක්ප්‍රධාන වීරිය කියනවා, සම්මා වායාමයේ කියනවා. ඊට පස්සේ සම්පජාන කියලා භාගතුන් වහන්සේ පනවන්නේ සම්මා දිට්ඨිය කියනවා. ඒතර සම්මා දිට්ඨිය යම් තැනකදී මුල් වෙනවා නම් එතකොට සතර සතිපට්ඨානේ වඩද්දී එතකොට සම්මා සතිය. එතකොට අපි අහලා තියෙනවා චත්තාරීසක සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාරනවා සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් මුල් වෙලා මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වෙලා යනවා කියලා. එතකොට මෙතනදී ඒ ශ්‍රාවකයාට ඉරියව් ආදී පවත්ද්දී නිරන්තරයෙන් තමන් තුළ හට ගන්න දේවල් හොඳට බලමින් වාසය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳම උදාහරණයක් තමයි නන්ද සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මේ නන්දයන් යම් වෙලාවකදී ඉදිරිපස බලනවාද ඒ වෙලාවට නන්දයන් මනාකොට මේ සිහිනුවන පිහිටුවාගෙන ඉදිරිය බලනවා. මේ ඉදිරිය බැලීම තුළින් මා තුළ අකුසලයක් නම් හටගන්න එපා. මේ අකුසලයක් හටගත්තොත් මම ඒක වහා ප්‍රහාණය කරලා දානවා කියන නුවණින් තමයි කියනවා ඉදිරිය බලන්නේ. ඒ වගේම වටපිට බලද්දිත් ඒ වගේ. ඊටසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් නන්දයන් තුළ විඳීම් හටගන්නේ මේ දැනගෙනමයි කියනවා. ඊට පස්සේ දේශනා කරනවා මේ විඳීම් පවතින්නේ දැනගෙනමයි කියනවා. ඒ විඳීම් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යද්දී ඒකත් දැනගෙනමයි කියනවා ප්‍රහාණය වෙලා යන්නේ. එතකොට බලන්න හැම තිස්සෙම නුවණ ක්‍රියාත්මක වෙනවා මට මොකක්ද වෙන්නේ? මෙතනදී මා තුළ අකුසල් පැත්තද වැඩෙන්නේ කුසල් පැත්තද වැඩෙන්නේ කියලා නුවණින් බැලීමක් ශ්‍රාවකයා තුළ තියෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා යම් දෙයක් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගැනීම හට ගන්නකොට නන්දයන් දන්නවා කියනවා දැන් මේ මා තුළ හඳුනා ගැනීම හටගත්තා. දැන් මේ හඳුනා ගැනීම මා තුළ හේතු සම්පා සකස් වීම නිසා දැන් මේ හඳුනා ගැනීම මා තුළ පවතිනවා. දැන් මේ හේතු සම්පත් නිරුද්ධ වීමෙන් මේ හඳුනා ගැනීම මාගෙන් නිරුද්ධ වෙලා ගියා කියලා නන්දයන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් හොඳට නුවණ මෙහෙවනවා කියනවා. ඊට පස්සේ දේශනා කරන මහණෙනි පින්වත් නන්දයන් තුළ විතරක හට ගනිද්දී නන්දයන් ඒ ගැන මන දැනුමකින් යුක්තයි කියනවා. විතරකයන් පවතින කොටත් නන්දයන් ඒ සම්බන්ධයෙන් දැනුමකින් යුක්තයි කියනවා. ඊට පස්සේ විතරක සංසිඳිලා යද්දී නන්දයන් ඒ ගැනත් හොඳට දැනුමකින් යුක්තයි කියනවා. ඒකට තමන් තුළ හොඳට රාගාදී අකුසල් වැඩෙනවද? සතිපට්ඨාන ආදී අරමුණු කුසලයක් වශයෙන් දියුණු වෙනවද කියන එක ශ්‍රාවකයා හොඳට බලාගෙන ඉන්නවා නම් ඒක තමයි මෙතනදී ශාස්ත්‍රුන් වහන්සේ සම්පජාන වශයෙන් විස්තර කරන්නේ. දැන් අපි දන්නවා සම්මා දිට්ඨියේ විස්තර කරද්දී භාගතුන් වහන්සේ වදාළේ ශ්‍රාවකයා කුසලයේ දන්නවා. කුසලයේ හටගන්න මූලයක් දන්නවා. ඊළඟට අකුසලයක් දන්නවා. අකුසලයේ මූලයක් දන්නවා. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික හොඳට ඒ කායික පැවැත්ම තුළ තමන් තුළ ක්‍රියාත්මක විදිහට බලමින් වාසය කිරීම සම්පජාන කියන හැටියට තමයි ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්වාමීන්. ස්වාමීන් වහන්සේ අපිට ඊළඟ කාරණේ සතිමා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී මේ පැහැදිලි කරන කාරණේ අපිට පැහැදිලි කරලා දුන්නොත් ස්වාමීන්. ඔව් ඇත්තෙන් පින්වත්සන්න දැන් අපි මෙතන කාරණා තුනක් හැටියට කතා බස් කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා. දැන් ඇත්තටම මේ කරුණු තුන අපි ගත්තොත් මේක අපිට දැන් ඒ අර්ථ තෝරගන්න අපි වෙනම කතා බස් කරනවා. නමුත් දැන් මෙයා සතිපට්ඨානේ වඩද්දී මේ කරුණු තුන එකට සංග්‍රහ වෙලා එයා තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකක් කෙලිස් තවන වීරිය. ඒ කියන්නේ කෙලිසුන්ට විරුද්ධව එයා කෙලිස් මැඩලා ගන්න උත්සාහය. ඒක. ඊළඟට දෙවෙනි එක සම්පජානෝ. සම්පජානක අර කියන්නේ කෙලිස් ප්‍රහාණය කරන නුවණ. අපි ගත්තොත් ඒකෙන් සම්මා දිට්ඨිය තමයි එතනින් ගන්නෙ. ආතාපිකවම සම්මා වායාමයේ ගන්නවා. එතකොට සම්පජානෝ කිව්වන් පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය සංග්‍රහ වෙනවා එතෙන්ට. ආතාපී කිව්වන් පස්සේ විරි ඉන්ද්‍රිය සංග්‍රහ වෙනවා එතෙන්ට. සතිමා කිව්වම සති ඉන්ද්‍රිය සංග්‍රහ වෙන්නේ. එහෙම නැත්නම් සම්මා සතියයි එතනින් ගන්න මාර්ගාංගයකට ගත්තොත් එහෙම. ඒතර මෙතන කාරණා තුනක් ඕන එයාට සතිපට්ඨානය සම්පාදනය කරගන්න. ඒ කියන්නේ කෙලෙස් තවන වීරිය, කෙලෙසුම් ප්‍රහාණය කරන නුවණ, ඊළඟට සතිපට්ඨානයට යොමු වෙච්ච සිහිය. ඒතර හතර සතිපට්ඨානට යොමු වෙච්ච සිහිය තමයි මෙතන සතිමා කියලා අදහස් කරන්නේ. ඒතර මේ තුන එකට යෙදුන් නැත්නම් ඒ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. ඒක මුදුන්පත් වෙන්නේ නැහැ.
ඊට පස්සේ ඒකේ අර්ථය සම්පාදනය වෙන්නේ. දැන් අපි ගත්තොත් 3 දිනක් එකතුලා කරන්න ඕන වැඩි තනි එක්කනට එතන කරන්න බෑනේ. ඒ කියන්නේ අපි තුමු යම් කාරණයකදී අපි තුමු 3 දිනක් ඉන්නවා. ඒ 3 දෙනා තමයි කාර්යයන් 3ක් කරන්නේ. ඒතර එක්කෙනෙකුට එක කාර්යයක් කරන්න පුළුවන්. තව කෙනෙකුට තව කාර්යයක් කරන්න පුළුවන්. තවත් කෙනෙකුට තව කාර්යයක් කරන්න පුළුවන්. එතකොට මේ 3 දෙනාම එකතු වුණා මේ අදාළ කාර්යය සිද්ධ වෙනවා නම් මේ 3 දෙනා නැතුව ඒක කරන්න බෑ. ආන් ඒ වගේ කෙලස් තවන වීරියෙන් තමයි හිත අදාළ විදියට උත්සාහය යොදවන්නේ. ප්‍රඥාවෙන් තමයි යථා ස්වභාවය දකින්නේ. සිහියෙන් තමයි අරමුණු සිහි කරන්නේ. ඔය තුනම එකට එන්න ඕන. අරමුණ සිහි කරනවා සිහියෙන්, ප්‍රඥාවෙන් එතන තියෙන යථාභූතය දකිනවා. කෙලසුන්ට විරුද්ධව ගන්න උත්සාහය තමයි ආතාපය කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය සංග්‍රහ වෙනවා සම්පජාන කියන එකෙන්, සම්මා සතිය සංග්‍රහ වෙනවා සතිමා කියන එකෙන්, ආතාපි කියන එකේ සම්මා වායාම සංග්‍රහ වෙනවා. අනිත් අතට ඉන්ද්‍රිය පැත්තෙන් ගත්තොත් ආතාපි කිව්වම විරීන්ද්‍රිය සංග්‍රහ වුණා වෙනවා. සම්පජානෝ කිව්වම පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය සංග්‍රහ වුණා කියනවා. සතිමා කිව්වම පස්සේ සති ඉන්ද්‍රිය සංග්‍රහ වුණා කියනවා. ඊට පස්සේ තව දුරටත් එයාට විනී ලෝකේ අභිජ්ජා දෝමනසං කියන තැනට එතනින් පස්සේ තමයි සතිපට්ඨානෙ වඩා. පින්න ස්වාමීන් වහන්සේලා අපට ඊටාම පැහැදිලිව මේ පදයෙන් පදේ අර්ථ ගන්නවලා පැහැදිලි කරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී ශ්‍රාවකේ කොයි විදිහට මේ මාර්ගාංගයන් මේ ගුණධර්මයන් පුරුදු කළ යුතුද කියන කාරණේ. පින්නන්නේ ඔබ අද සම්බන්ධ වුණේ පිය උරුමේ නමින් මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරනු ලබන සදහම් කතිකාවතටයි. විශේෂයෙන් මේ පොසොන් මාසයේ පුරාවටම ඔබට මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනාව ඇසුරු කරගෙන මේ සිදු කරන ලබන මේ දහම් කතිකාවතට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එහිදී පින්වත් ස්වාමීන් වහන්සේලා මේ අද දවසේ අපට විශේෂයෙන් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙන මූලික කරුණු ආරම්භක ප්‍රවේශයක් වශයෙන් තමයි අද පැහැදිලි කරගත්තේ. තව අපට බොහෝ කරුණු කාරණා අපට ඉගෙන ගන්න දැනගන්න තියෙනවා. ඉතින් ඉදිරි දිනවලදී ඔබට මේ සතිපට්ඨාන සූත්‍රයට අදාළ ඉදිරි ඒ දහම් කාරණා ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. අද දවසේ අපට નિયમિત කාල වේලාව අවසන් වෙනවා. විශේෂයෙන්ම අද දවසේ මෙම පොසොන් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ පදිංචි කාර්ය වසම් ගමගේ චන්ද්‍රානි මහත්මිය විසින්. ඉතින් ඒ මහත්මිය බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින මෑණියන්ට පියාණන්ට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් අද දවසේ අපි ධර්ම දානමය වශයෙන් රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩිත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රට ලෝක වාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මෙම දහම් කතිකාව සඳහා වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේ සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ සීල පුණ්‍ය ධර්මයන් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළ වූ සීල පුණ්‍ය ධර්මයන් ඉතාලියේ පදිංචි කාර්යවසම් ගමගේ චන්ද්‍රානි මහත්මියගේ සුජීවත්ව සිටින සුමනා රණසිංහ මෑණියන්ට සහ කාර්යවසම් ගමගේ ප්‍රැන්සිස් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තේවා හෙට්ටිගේ චන්ද්‍රරාල් සිල්වා මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ කාර්යවසම් ගමගේ චන්ද්‍රානි මහත්මියගේ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.